අතීතයේ අත්දැකීම් තුලින් අනාගතයේ ප්‍රශ්න කරන The Future වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මගේ ආරාධනයෙන් මෙතන පැමිණලා ඉන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක. ඒ වගේම සත්‍ය ගවේෂක සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සීද්දලවත් මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමා බහුතර ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණේ රාජපක්ෂ පවුලේ නීතිඥවරයෙක් හැටියට. ඇතර මේ රාජපක්ෂ පවුලේ නඩු කීයක් විතර තියනවද? මේ නඩු වලට දැන් මොකද වෙන්නේ? නඩු ගණනාවක් තිබ්බා රාජපක්ෂ පවුලට. මම හිතන්නේ පවුලක් හැටියට ගත්තොත් දේශපාලනිකව නඩු ගුණ කරපු සුවිශාලම පවුලක් හැටියට නම් කරන්න පුළුවන් රාජපක්ෂ පවුල. මොකද දේශපාලන වශයෙන් නොයෙකුත් වෙනත් නඩු කර තියෙන පවුල් ගණනාවක් තියෙන පුළුවන්. හැබැයි දේශපාලනිකව ඒ අයව පට්ටන්න දේශපාලනිකව ඒ අයව යම් ආකාරයේ දේශපාලන භූමිය අතුගාලා දාන්න රජයක් විසින් පහුගිය කාලේ පුරාවටම පනවපු නඩු ගණනාවක් අපිට පහුගිය කාලේ දකින්න පුළුවන් වුණා. ඒක මම හිතන්නේ මට ගණන් කරන්න බෑ. 100කට අඩු 20කට වැඩි ප්‍රමාණයක් වුවත් වැරදි. ඔබතුමා මේ සත්‍ය ගවේෂක සංවිධානය ආරම්භ කිරීමත් එක්ක අපි දැක්කා විවිධ පුද්ගලයන්ට විවිධ හේතුන් මත විවිධ නඩු පැවරුවා. අපි විශේෂයෙන්ම දැක්ක මේ නැව් තියනවා කිව්ව, බෙහෙත් වලින් වංචා කරා කිව්ව, ඔය අල්ලිගහ මන්දිරේ වෙඩින් එහෙම පුතාලගේ වෙඩින් එහෙම ගත්ත ඇමතිවරුන්ට ගොඩාක් නඩු තිබ්බින්ද ඒ නඩු ඔක්කොම එකතු කරලා එක නඩුවක් ගොනු කළා. මේ නඩුවල ප්‍රගතිය කොහොමද? මේවට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද ඔබතුමාට? පහුගිය කාලේ පුරාවටම තිබ්බ සිවිල් සංවිධාන රාජපක්ෂ කඳවුරු පරාජය කරන්න විතරයි ඒ අය මුල් වුණේ. එතකොට එතනින් පස්සේ 2015 ආණ්ඩු මාරුවෙන් පස්සේ ඒ අය බොහොමයක් දෙනා ආණ්ඩුවේ කොටස්කාරයෝ වඩපත් වුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ නිරතලා අරගෙන ආණ්ඩුවේ වරප්‍රසාද අරගෙන ආණ්ඩුවේ යැපෙන තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ තමයි අපි සත්‍ය ගවේෂක සංවිධානය නිර්මාණය කරගන්නේ. එතකොට සත්‍ය ගවේෂක සංවිධානයක් හැටියට ඒ දූෂණ වංචා ගැන නිරන්තරයෙන් කතා කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි ඔබ දකින්නේ සත්‍ය ගවේෂක සංවිධානයේ හරහා විශාල දූෂණ වංචා එළියට දැක්වුවා කියන කාරණේ. අනෙක් කාරණේ තමයි ජනතාව පුරුදු වුණා යම් ආකාරයේ දූෂණයක් වංචාවක් වුණොත් අපිට කතා කරන්න. ඉතින් ඒකත් එක්ක අපි පහුගිය කාලේ පුරාවටම දූෂණ වංචා ආක්‍රමණිකතා ජනතාවට කතා කරන්න බැරි වෙච්ච දේවල් ජනතාවට ලං වෙන්න බෑ කියලා හිතපු පුද්ගලයොත් එක්ක විරුද්ධව ජනතාව වෙනුවෙන් අපි සටන් කරා. දැන් ඔබ කියපු කාර්ය බැලුවාම ඔබ මට කටට උත්තර දීලා මගෙන් අහන්නේ. දැන් ඔහුට සම්බන්ධයෙන් විරුද්ධව පැමිණිලි ගණනාවක් යොමු කරා. ඔහුට විරුද්ධව දාව පැමිණිලිට එහාට ගිහිල්ලා. පහුගිය කාලේ පුරාවටම අපි දාපු පැමිණිලි වලට සිද්ධ වුණේ ඒවා හුදෙක්ම ආණ්ඩුවට විරුද්ධව දාපු පැමිණිලි සටහන් කරගන්නවා. ඒවා හමස් පෙට්ටියට දාලා තිබ්බ ගොත් නිවැරදි. මට හිතෙන්නේ මට දැනෙන්නේ වර්තමානයේ තමයි මේ පැමිණිලි වලට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. මේ පැමිණිලි විමර්ශනය කරන්න ආරම්භ කළා තියෙන දැන්. මොකද මට පහුගිය කාලේ පුරාවට මේ පැමිණිලි වලට ප්‍රකාශ දෙන්න මට එන්න කියලා තියෙනවා. ඉතින් මේවත් එක්ක බැලුවාම මම විශ්වාස කරන දෙයක් තමයි මේ විමර්ශන කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. අනෙක් කාර්යය තමයි මේ ආණ්ඩුව රජයක් හැටියට විරුද්ධ පක්ෂයේ දේශපාලකයන්ව අද ගන්නවා හෙට ගන්නවා දින වකවානු කියලා ඒ අය අත්අඩංගු ගන්නවා කියන කාරණය ආණ්ඩුව විසින් තීරණය කරන්නේ නැහැ. ඒක තමයි විය යුත්තේ. කාට හරි විරුද්ධව චෝදනා තියෙනවා නම් ඒ චෝදනා වලට විරුද්ධව විමර්ශනය කළා. ඒ සම්බන්ධයෙන් හොයලා බලලා සාක්ෂි තියෙනවා නම් උහතර ගන්නවා. හැබැයි අපි දැක්කේ පහුගිය කාලේ එක නෙමෙයි. ඉතින් හැබැයි ඒ තුල නිර්මාණය වෙලා තියෙනවා ආණ්ඩුවට යම් ආකාරයේ දෝෂ දර්ශන. මොකද ජනතාව පුරුදු වෙලා තියෙනවා මේ අයට මෙයට විරුද්ධව යම් ආකාරයේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. අපි ජනතාව තේරුම් ගන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වීම අපිට ඕන විදිහට කරනවට වඩා සත්‍ය ලෙසම ක්‍රමානුකූලව නීතියේ නිසි ක්‍රියාවලිය හරහා තමයි ඒ ක්‍රියාදාම සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා තමයි යම් ආකාරයේ ප්‍රමාදයක් වගේ දෙයක් වඩ පේන්න තියෙන්නේ. ඇත්තටම මගේ මේ ඊළඟ ප්‍රශ්නේ විදිහට මම ආන්න හිතාගෙන හිටියෙත් මේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ ආරම්භය පිළිබඳව ඔබතුමාගේ ඔය පිළිතුර ඇතුළේ ඒකට පිළිතුරක් තිබුණා. ඇත්ත වශයෙන්ම මේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ ආරම්භ වෙන්නේ ඔය පදනම තුල පමණද? එහෙම නැත්නම් කවදා හරි දේශපාලනයට එන්න ඔබතුමාට අදහසක් තිබුණාද? ඔය ප්‍රශ්නේ අපිට පහුගිය කාලේ පුරාවටම අපෙන් විමසුවා. බොහොමයක් සත්‍ය කරුණු බොහොමයක් දූෂණ බොහොමයක් වංචා අපි කතා කරනකොට බොහොමයක් දෙනෙක් ඇහුවා පහුගාලීනව දේශපාලනයට එන්නද මේ හදන්නේ කියලා. ඇත්තම කතාව කිව්වොත් මුල් කාලේ දේශපාලනයට එනවා තියා මුල් කාලේ මේ පහුගිය යහපාලන ආණ්ඩුවට කතා කරනවත් කෙනෙක් හිටියේ නෑනේ.
යහපාලන ආණ්ඩුවේ වැරදි පෙන්නනොත් එයා නඩු දානොත් එයා ඒට විරුද්ධව නැගී සිටින්න කෙනෙක් හිටියෙත් නැහැ. එතකොට ඒ කාලේ අපි වැඩ කරේ රට වෙනුවෙන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන්. වෙන්න අවශ්‍ය දේ විය යුත්තේ සඳහා අපි සටන් කරා. එහෙම නැතුව මේ දේශපාලනයට එනවද දේශපාලනයට තරම් කරනවද කියලා කාරණයක් තිබ්බේ නැහැ. නමුත් අපි රට වෙනුවෙන් යුතුයකම කරා. පියවරෙන් පියවර අපි මේ ගමන ගියා. සමහර විට මට මගේ ජීවිතේ පවා අහිමි වෙන්න තිබ්බා. මොකද බොහොමයක් අවස්ථාවල රටේ ජනතාව වුණත් අපිට ආදරය කරපු ජනතාව අපෙන් ඇහුවේ පරිස්සම් වෙන්න. අපිට කිව්වේ තාර්ජන නැද්ද එහෙම ඇහුවේ. එතකොට එහෙම බැලුවම කවුරු කෙනෙක් කියනවා නම් දේශපාලනය සඳහා මේක නිර්මාණය කරා කියලා. ඒකේ අද වෙනකොට ඒකේ අවසන් ප්‍රතිඵලයේ දේශපාලනය වෙන්න පුළුවන්. හැබැයි අපි ආපු ගමන අපි දේශපාලනය තමයි කරේ. පෞද්ගලික කාලේ අපි කරේ දේශපාලනය. හැබැයි දේශපාලනයේ පක්ෂ දේශපාලනයක් කරා යනවද නැද්ද කියලා තියෙන එකේ මේ මෑතකදී. එතකොට ඒක මම හිතන්නේ පටු වෙන්න හොඳ නෑ එච්චර මේක මේ දේශපාලන අවශ්‍යතාව උදෙසා අපි හදාගත්ත පක්ෂ දේශපාලනය තුල අපිට ඉහළ යන්න හදාගත්ත දෙයක් කියලා. මේක දශමයක් වැරදුනා නම් අපි කොහේ නතර වෙයිද දන්නේ නැහැ. මොකද මට හොඳට මතකයි මගේ මුලින් ඉඳලා අගට මගේ අතීතය ගැන ඇහුවා. මට නඩු දිනවද කියලා ඇහුවා. මගේ ආදායම් වාර්තා ගැන ඇහුවා. අනතුරු අවසානයේ මම අධිකරණයෙන් ඉදිරි එළියට ගිහිල්ලා මම කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වීඩියෝ පට නිර්මාණය කළා. ඒ වීඩියෝ පට පොලිසියේ ඉහළින් නරඹන තත්ත්වයට ආවා. මොකද මම අධිකරණයට අපහාස කරනවද නැද්ද කියලා. ඉතින් එහෙම කරපු සටනක ප්‍රතිඵලය අද ගැන කතා කරනකොට මම අහන්නේ ඒ අවදානම ගන්න කවුරු හිටියද? ඒ අවදානම අපි ගත්තා. ඒ අවදානම අරගෙන අපි මේ අද මේ රට මෙතනට ගියන අපි විශාල දායකත්වයක් දැක්ක අපි නිහතමානීව සන්තෝෂ වෙනවා. හැබැයි ඒකේ අවසානයේ අපි දේශපාලනයක් කරා කියලා කියනවා නම් දේශපාලනය තමයි කරේ. පක්ෂ දේශපාලනයක් සඳහා අපි මේ සැරසීමක් සිදු වුණේ කියලා. පෙර සූදානමක් කරේ කියලා. ඒක බොහොම අසාධාරණයි. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වෙලා ගියා. දැන් නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වෙලා තියෙනවා. මේ පරාජයට 2015 ඇතිවෙච්ච පරාජයට හේතුව විසින් මම පෞද්ගලිකව දකින දෙයක් තමයි ඒ ආණ්ඩුවේ හිටපු යම් පුද්ගලයන්ගේ යම් වැරදි. පරාජයෙන් පස්සේ මේ බෙදිලා වෙන් වෙලා විසිරලා ගිය පිරිස් දැන් නැවතත් ඔබතුමාලත් එක්ක එකතු වෙලා ඉන්නව නේද? එතකොට මේ පිරිසම එකතු කරගෙන මේ යන ගමනේදී මේ ඊළඟ පාර්ලිමේන්තුවේදී මේ පිරිසම හිටියොත් ජනතාවට බලාපොරොත්තු වෙච්ච වෙනස සිදු වෙයිද? අපි මේ අය කහු වෙලා හිටියට මේ අයව තෝරලාපත් කරලා යවන්න කියලා අපි කාතරවත් විශ්වාසයක් නැහැ. එතකොට ජනතාව තමයි තීරණය කරන්න ඕනේ. ජනතාව කියනවා නම් මේ එකතු වෙලා ඉන්න අය ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් ජනතාව තීන්දුව කරන්නේ. ජනතාව සතු යුතුයකමක් තමයි කවුද අපි මේ වර පාර්ලිමේන්තුවට යවන්නේ. අපි ජනාධිපතිවරයාට ගැළපෙන අග්‍රාමාත්‍යවරයාට ගැළපෙන අග්‍රාමාත්‍යවරයාට ඔබ කියන ආකාරයට පහුගියවර පරාජයට තුඩු දුන්නේ. එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයාව පරාජයදී දාලා ගියේ. ජනතාව අනුමත නොකරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මොකද්ද ගන්න ඕන තීරණය කියලා ජනතාව තීරණය කරනවා. හැබැයි අවශ්‍යතාවකට ජනතාව මේ තෝරලාපත් කරලා ඇරියොත් කරන්න දෙයක් නැහැ. එතකොට ඔබතුමා මේ මැතිවරණ ඉදිරිපත් වෙන තීරණය කරේ ඇයි? විශේෂයෙන්ම මම මැතිවරණ ඉදිරිපත් වෙන තීරණය කරේ මේ දේශපාලන අපි බයිනවනේ. අපි දේශපාලඥයෝ විවේචනය කරනවා. අපි දේශපාලනඥයන්ට කියනවා දේශපාලඥයෝ කියන්නේ හොරු වංචාකාරයෝ දූෂකයෝ. දේශපාලඥයන් සදාචාර විරෝධී වැඩ කරනවා. දේශපාලඥයෝ නූගත්. වෘත්තකයෝ හැටියට අපි දැඩි ලෙස මේ අය විවේචනය කරනවා. මේ අයකට නඩු තියෙනවා. මේ අයට වංචාසාර චෝදනා තියෙනවා. හැබැයි නඩු නැති අපි දේශපාලනය කරනවද? උගත් අපි දේශපාලනය කරනවද? චෝදනා නැති අපි දේශපාලනය කරනවද? ඉතින් මේකට බහින්න නැතුව මේක අපිට නිවැරදි කරන්න බෑ. ඉතින් හරි ලේසි එළියට වෙලා මේක විවේචනය කර ඉන්න. එතකොට මම හිතනවා අඳුරට සාප කරගෙන ඉන්නවට වඩා එක එළියක් හරි දැල්වන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ආරම්භ කළ යුතුයි. අනෙක් කාර්යය තමයි මේක මේ සුබට ක්‍රියාවලිය යන්නේ මේක හරි දුෂ්කරයි. එතකොට මේ දුෂ්කර ක්‍රියාවලියට අපි ගිහිල්ලා අපි මේ වෙනස ඇති කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම ඒක කාරණා. අනෙක් කාර්යය තමයි පහුගිය කාලය තුල අපි ඇති කරපු මේ වෙනස රටට. අද වෙනකොට අපිට පේන්න තියෙනවා යම් පුද්ගලයෝ යම් අය මේ අය ප්‍රකාශ කරනවා මේ අය ඇති කරපු වෙනසක් හැටියට. එතකොට ඒ කාලේ අපි කොහෙද හිටියේ? එතකොට ඇත්තටම මේ අය මේ වෙනසට ඉවහල් වුණාද නැත්නම් මේ රට අගාධයට ගෙනියන්න ඉවහල් වුණාද? ඉතින් ඒ නිසා මේ බොරු වංචාකාරයෝ දේශද්‍රෝහීන් සම්බන්ධයෙන් අනාවරණය කරන්න ඕනේ. මේ අය ගැන කතා කරන්න ඕනේ. එතකොට මේ බොරුව ජනතාව අද තේරුම් අරන් තියෙනවා
පිනුල්ලු වෙච්ච පුද්ගලයොත් එක්ක ඉදිරියට යන්න බෑ කියලා. මම කොයිලෙවත් 225ම වැරදි කියලා කියන්නේ. 225ට බෝම්බ ගහන්න කියලා කියන්නේ නැහැ. 225ටම ගම් වතුර ගලන්න ඕන කියලා මම කියන්නේ නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවේ 47ක් මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පිරිසක් රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ඒ විපක්ෂය ඔවුන් රැකගත්තා. මොකද මේ පහුගිය 2015 අගෝස්තු 17න් පස්සේ මේ රට සුමට ක්‍රමයකින් සම්පූර්ණයෙන් ආක්‍රමණය වෙන්න පුළුවන් තත්ත්වයට ගියා. ඒ කියන්නේ අපි දන්නවා දෘඩ ආක්‍රමණය වෙනවා, තුවක්කු බයිනෙත්තු මිසයිල් වලින් ආක්‍රමණය කරනවා, ඒ වගේම සුමට ක්‍රම වලින් ආක්‍රමණය කරනවා. 2015 අගෝස්තු 17න් පස්සේ සිද්ධ වුණේ සුමට ආක්‍රමණය. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් වෙන්න ගියා. දැන් ඔබට තේරෙනවා ආණ්ඩුවේ 47ක විපක්ෂයක් ඉද්දී පාර්ලිමේන්තුවේ මහ බැංකුව දෙපාරක් හොරකම් කරා. පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ඉතින් එහෙම විපක්ෂයක් ඉද්දී වුණා නම් හදිසියෙලි මුළු පාර්ලිමේන්තුව ආණ්ඩුවට පත් වුණා නම් රටේ ජනතාවට ඉතින් දෙයියන්ගේ පීඩයි. මේ පොදු ජන නිදහස් සන්ධානය ඇතුලේ පාර්ශවයන් කිහිපයක් ඉන්නවා. පොහොට්ටුවේ කට්ටිය ඉන්නවා, ඒ වගේම නිදහස් පක්ෂය ඉන්නවා, නිදහස් පෙරමුණ, වියත් මග ඉන්නවා, පොදු ජන ඉංජිනේරු පෙරමුණ, ඔය වගේ ගොඩක් පාර්ශවයන් ගොඩක් ඉන්නවා. ඒතොර අපි දකිනවා මේ සමහර අය ඔවුන් හඳුන්වලා දෙනවා අපි ජනවාරි 8 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටියා. අපි අමාරු කාලේ හිටියා. ඔය වගේ නොයෙකුත් අන්දමෙන් ඔවුන් හඳුන්වලා දෙනවා. ඔබතුමා මේ මොන කාණ්ඩයේද? ඔබතුමා මේ මොන පාර්ශවයේද? මම හිතන්නේ අපි රටත් එක්ක අපි හිටියේ. අපි රට වෙනුවෙන් පෙනී හිටියේ. අපි පහුගිය 2015 ජනවාරි 8 ඉඳලා අපිට තිබ්බ මේ සුමට ක්‍රියාදාමය තෝරගන්න. අපිට තිබ්බේ මේට අයියේ ගලවලා වෙනට අයියක් දාගෙන ආණ්ඩුවේ තනතුරක් අරගෙන ආණ්ඩුවේ සභාපතිකමක් අරගෙන මේ සුමට ක්‍රියාවලියට අපිට එකහුව වෙන්න තිබ්බා. හැබැයි අපි මේ සුමට ක්‍රියාවලිය තෝරගත්තේ නැහැ. අපි දුෂ්කර ක්‍රියාවලිය තමයි තෝරගත්තේ. අපි සටන් කරා. මේ පහුගිය ආණ්ඩුව විරුද්ධව සටන් කරා. අපි පොලිසිය ගියා. අපි ගුටිපැට ගියා. අපි මහපාරේ සටන් කරා. උසාවි ගියා. එතකොට අපි කොහෙද හිටියේ සහ අපි මොනවද කළේ කියලා රටේ ජනතාව දන්නවා. අපි මේ පහුගිය ආණ්ඩුව රටේ නඩු ටික අඩු කරන්න, රටේ මිනිස්සුන්ගේ තියෙන නඩුවල තියෙන තදබදේ අඩු කරන්න අධිකරණ වැඩිපුර පනවනවා වෙනුවට, ඒ සඳහා නීති ගෙනවා වෙනුවට මේ පහුගිය ආණ්ඩුව ගෙනාවේ අපේ රටේ යුද රණවිරුවෝ යුද්ධය අවසන් කාලේ යුද අපරාධ කරා කියලා විදේශ විනිසුරන් ගෙනල්ලා විනිශ්චයකාර මණ්ඩල හඳුන්වලා දීලා, අධිකරණ හඳුන්වලා දීලා ඒ අයට නඩු අහන්න තමයි ඒ කටයුතු කරේ. ඉතින් මම අහන්නේ අපි අඩුරුදු වැඩ කරා. දැන් ওই සන්දාන ඔය එකතු වීම මොනවා තිබ්බත් අපිට අහන්න තියෙන්නේ එවැනි රටට අහිතකර අනපනත් ගේනකොට ඔය කියන දේශප්‍රේමීන් කොහෙද හිටියේ? එතකොට දේශප්‍රේමීන් දේශද්‍රෝහී ඊටමත් කදිමව තේරුම් ගන්න පුළුවන්. අනෙක් කාරණේ. දැන් බොහෝමයක් දෙනෙක් මේ ඇයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ අය, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ අය ඇයි මේ සන්ධානයට කැඳවා ගත්තේ කියලා බොහොමයක් අහනවා. බොහොම සරල උත්තරයක් දෙන්න තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු ද්‍රෝහිකම් අපේ රටේ රාජපක්ෂවරු කරන්නේ නැහැ. එදා 2015 අගෝස්තු 17 නාම යෝජනා දීලා මහින්ද රාජපක්ෂ මහත්තයාට අවසානයේ මැතිවරණ දවස් දෙකකට ඉස්සෙල්ලා දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ජාතික ලැයිස්තුව පත් කරන්න හදනකොට පරිදිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාව දාලා ගිය පරිදිච්ච අපේක්ෂකව ටිකක් නම් කරලා ඒ කරපු ද්‍රෝහී ක්‍රියාවලිය රාජපක්ෂවරු කරන්නේ නැහැ. ඒ නිසා තමයි ජනතාව තරහ ඇති. නමුත් ජනාධිපතිවරණයේදී ඔවුන් කරපු කැපකිරීම, ඔවුන් කැපකිරීමක් කරානේ. ඔවුන් කරපු දක්වපු සහයෝගය සම්බන්ධයෙන් අගය කිරීමක් සඳහා තමයි ඔය කියන අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට රටේ ජනතාව විශ්වාස කරනවා නම් මේ අය දුෂ්කර අවස්ථාවවලදී පොල්ල තියයි කියලා. රටේ ජනතාව තීරණය කරයි පොල්ල තියන අය වෙනුවට දුෂ්කර අවස්ථාවවලදී බෙල්ල තියෙන මිනිස්සුන්ව පාර්ලිමේන්තුව යවන්න. ඒක අපි බලමු ජනතාව මොකද කරන්නේ කියලා. මේ පසුගිය කාලේ අපි දැක්ක තවත් දෙයක් තමයි මේ ඔබතුමා දිගින් දිගටම උසාවි ගියා මේ පළාත් සභා ඡන්දය වෙනුවෙන්. මේක නොපැවැත්වීම හේතුවෙන් මේක තියන්න කියලා ඔබතුමා සටන් කරා. නමුත් මේ කාලයත් එක්ක සමාජයේ මතයක් ගොඩනැගීමෙන් තියෙනවා මේක පුංචි රටක්. පළාත් සභාව කියන්නේ මේ රටට වියදමක් විතරයි. මේ දවස් ටිකේ මේක පාලනය වුණා පළාත් සභාවක් නැතුව රට හොඳට. මේක ජනාධිපතිතුමා යටතේ ආණ්ඩුකාරතුමාට හෝ තුමියට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන්.
මේ බොරු වියදම නැතුව අපි මේ පළාත් සභාව විසිරුවා හැරලා හරි යම් කිසි විදිහකින් ජනාධිපතිතුමා යටතේ මේක පාලනය ගෙනියමු කියලා. ඔබතුමා හිතන විදිහට මේ පළාත් සභාව කියන එක මේ රටට අත්‍යවශ්‍ය දෙයක්ද? එහෙම නැත්නම් මේක බොරු වියදමක් විතරයිද? මේක අත්‍යවශ්‍ය දෙයක් නම් අපිට මේ ආණ්ඩුව යටතේවත් මේ පළාත් සභා ඡන්දය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? පළාත් සභා ක්‍රමය අපි චිරාත් 1987 සිට අපි අද වෙනකන් දියත් වෙනවනේ. දැන් පළාත් සභා ක්‍රමය සාර්ථකද අසාර්ථකද කියන කාරණයට යනවට වඩා අපි බලන්න ඕනේ ජනතා පරමාධිපත්‍ය ආණ්ඩුවේ අවශ්‍යතාව මත නැති කරලා තියෙනවද කියන කාරණය. ජනතා පරමාධිපත්‍යයට පාලන බලතල ඇතුළුව ඡන්ද බලය අයිතියි. ඒතර ඡන්ද බලය පළාත් සභාව හොඳද නරකද කියනකට වඩා අපේ ඡන්ද බලය අහිමි කිරීම වැරදිනේ. ඉතින් මම පළාත් සභාව හොඳද නරකද කියන කාර්යය කතා කරන්න යන්න ගියේ නෑ. මං විශ්වාස කරා අපිට හිමි යුතු ඡන්ද බලය කිසියම් හෝ බලවේගයකින් අවහිර කරගෙන තියෙනවා නම් ඒකට විරුද්ධව සටන් කළ යුතුයි. අපි වෙනත් විවාදයක් අපිට කතා කරන්න පුළුවන් පළාත් සභාව හොඳද වැරදිද කියන කතාව. මම විශ්වාස කරනවා අපි මේ රටේ අදටත් සාකච්ඡා කරන බිමෙහි ඔය කියන ජාතිවාදී ගැටලුවක් ප්‍රශ්නයක් නැති බව මම විශ්වාස කරනවා. බිමේ එහෙම තත්ත්වයක් නැහැ. එය අන්තවාදී දේශපාලන අවශ්‍යතාව මත නිර්මාණය වුණා. හැබැයි අපි කාලයකදී අපි ආපු එකගතාවයකට යම් ආකාරයේ බලය බෙදීමක් අපි පළාත් සභාවවල දීලා තියෙන අවස්ථාව. නැවත වතාවක් මේ පළාත් සභාව අහෝසි කරලා අපේ ජාතියේ ඒකාධිකාරයක් පෙන්වීම තරම් සුදුසු බවක් මා විශ්වාස කරන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඉතාමත් කඩිනමින් මැතිවරණයක් තියන්නේ. අනෙක් කාරණේ ඉතාමත් සරලයි. මේ පවත්වන මැතිවරණයකදී ජනතාවට යොමු කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඔබ ඉල්ලා සිටින මතවාදය කුමක්ද කියලා. යම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුව විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් මේ පළාත් සභා ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ජනමතයකට අවශ්‍ය නැහැ. එය තවදුරටත් දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණයක්. ඒ සඳහා මම ඉක්මන් වෙන්නේ නැහැ පළාත් සභාවට මම කැමතිද නැද්ද කියලා සම්බන්ධයෙන් උත්තර කියන්න. නමුත් කෙසේ වෙතත් මොන ඡන්දේ වුණත් ගම් සභා ඡන්දෙද පළාත් සභා ඡන්දෙද මොන ඡන්ද වුණත් මම විශ්වාස කරන දෙයක් අපට හිමි ඡන්ද බලය අපේ නියෝජිතයන් පත් කර ගැනීමේ බලයට කිසිම කෙනෙකුට අවහිර කිරීමේ හැකියාවක් නැහැ. ඒවා නියමිත කාල සීමාව තුළ නියමිත කාල පරිච්ඡේදය තුළ පැවැත්වීම කළ යුතුයි. ඒ සඳහා සත්‍ය ගවේෂක සංවිධානයට අපි අරගෙන කරනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ මේ තරුණයන් පිළිබඳව ප්‍රශ්නයක්. මේ මැතිවරණයට ඉදිරිපත් වෙන තරුණයෙක් කියලා අපිට ඔබතුමාවත් හඳුන්වන්න පුළුවන්. දේශපාලනේ දකින්න කෙනෙක් හැටියට මම දකිනවා මේ තරුණයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලනේ පිළිකුල් කරනවා. මම කියන්නේ සියලුම දෙනා කියලා. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් මේ දේශපාලනේ පිළිකුල් කරනවා. ඔබතුමා හිතන විදිහට මේකට හේතුව මොකද්ද? ඊට මේ දේශපාලනය ඇතුලේ තරුණයන්ගේ කාර්යභාරය මොකද්ද? මම හිතන්නේ තරුණයෝ විචක්ෂණශීලීව මේ ගැන කල්පනා කරන්න ඕනේ. කිසියම් කෙනෙක් උත්සාහ කරනවා නම් දේශපාලනයෙන් යුක්තව ඉන්න ඒ ගන්න වැරදි තීරණයක්. නෑ අපි හම්බ කරගත්තොත් අපි කනවා. අපිට දේශපාලනය අවශ්‍ය නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් ඔය පාස්කු ප්‍රහාරයේ යකඩ මූඩිසං වලට යකඩ බෝල වලට තමන්ගේ සිරු පසාරු කරන් ගියේ රතු පාට ඡන්ද දීපු අය විතර නෙමෙයි. කොළ පාට ඡන්ද දීපු අය විතර නෙමෙයි. නිල් පාට ඡන්ද දීපු අය විතර නෙමෙයි. ඡන්ද නොදාපු විදේශිකොත් මිය ගියා. එතකොට ඒ ගත්ත දේශපාලනිකව ගත්ත වැරදි තීන්දුව නිසා තමයි සිද්ධ වුනේ. ඒතර කවුරු හරි කියනවනේ නෑ මට දේශපාලනය අවශ්‍ය නැහැ කියලා. ඒක විශාල ගැටලුවක්. ඒ ගැටලුව අපිට පේන දීප පාස්කු ප්‍රහාරයේදී සිද්ධ වෙච්ච කාර්යය සම්බන්ධයි. ඒතර අපි මොකද කරන්න ඕනේ? දැන් තරුණයෝ අපේක්ෂා බංගත්තට පත් වෙලා තියෙන්න පුළුවන් දේශපාලඥයන් සම්බන්ධයෙන්. නමුත් ওই පහුගිය කාලේ පුරාවටම දේශපාලක තෝරලා පත් කරගත්තේ කවුද? අපිට යම් කිසි ආකාරයේ වගකීමක් තියෙනවා දේශපාලකයෝ තෝරලා පත් කර ගැනීමට පහුගිය කාලේ වෙච්ච ක්‍රියාවලිය තුල. ඉතින් අපි දේශපාලඥයන් නියම පරිදි අපි තෝරගන්න නැතුව අපි දේශපාලනය අපිට එපා කියලා හරි වැඩක් නැහැ. හැබැයි ඒකෙන් වෙන්නේ දැන් ඔය කියන පුද්ගලෝ දේශපාලනේ ඡන්දේ දාන්න ප්‍රකාශ කරන්න යන්නේ. දැන් ඔය සියලුම දෙනා දැන උගත් පුද්ගලයෝ. ඔය සියලුම දෙනා යම් ආකාරයේ සමාජීය වගකීමක් දන්න නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපන ලැබුණු යමක්කම තේරෙන සාක්ෂරතාවයත් හේපි පුද්ගලයෝ. එතකොට ඒ අය ඡන්ද දාන්න යන්නේ නැහැ කියන්නේ දැන් ඔය කියන ප්‍රශ්නේ තියෙන දේශපාලන සාක්ෂරතාවය නැති පුද්ගලයෝ කොහොමද ඡන්ද දාන්නේ? අරක්කු ටිකට සිගරට් එකට බත් පැකට් එකට Tamanට ලැබෙන ප්‍රතිලාභයට ඒගොල්ලෝ කොහොමද ඡන්ද දානවා?
එතකොට යම් වැදගත්කමක් තියෙන යම් අවබෝධයක් තියෙන පුද්ගලයෝ ඡන්දය එපා කියලා ගෙදර නැවතුනහම වෙන්නේ තව තවත් නරක ඉස්මතු වෙන එක. හොඳ ඉස්මතු වෙන්නේ නරක ඉස්මතු වෙන්නේ. නරක උඩ එනවා. හොඳ යටට යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ තරුණයන්ට දේශපාලනය අපිට අවශ්‍ය නැහැ. දේශපාලනය අපි යුක්ත වෙනවා. දේශපාලනය ගැන කතා කරන්න එපා කියලා. දේශපාලනයෙන් ඈත් වෙන්න රට තවදුරටත් අගාධයට යනකම් වෙන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා ඡන්දේ ප්‍රකාශනපත් නොකරන ඡන්දේ දාන්න යන්නේ නැති දේශපාලනය අපිට එපා කියන අයට කරුණාකරලා දැස් විවර කරලා බලන්න. මොන පැත්තෙන් වුණත් කමන්නේ. මොන පක්ෂේ වුණත් කමන්නේ. ඔබ ඡන්දේ පාවිච්චි කරනකොට වඩා හොඳ වැදගත් උගත් බුද්ධිමත් තමන්ගේ අපේක්ෂා පාර්ලිමේන්තුව හරි වෙනම වූ පාලන තන්ත්‍රයකට ගිහිල්ලා ඉෂ්ට කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්. අතීතයේ හොඳ වර්තමානයේ හොඳ තමන්ගේ නියෝජිතත්වයේ මුදලට විකුණන්නේ නැති අය තෝරලා පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මට දැනගන්න ඕනේ තවත් ප්‍රශ්නයක් තමයි දලවත් මහත්තයා මේ විපක්ෂයේ එක කඳවුරක් මතවාදයක් ගොඩනගමින් යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්ද මහත්තයා හොඳ යාළුවෝ. මේ දෙන්න බොහොම හිතවත්. කාලයක් මහින්ද මහත්තයාව රනිල් මහත්තයා බේරුවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාව මහින්ද මහත්තයා බේරනවා. මේගොල්ලෝ මේ ඩීල් දේශපාලනයක් කරනවා කියලා මතවාදයක් ගොඩ නගන්න හදනවා. ගොඩ නැගෙමින් පවතිනවා. මේකට දෙන්න උත්තරයක් තියනවද? මොන බොරුද? මොනවද ඩීල්? තමන්ගේ පුතාව දෙපාරක් රිමාන්ඩ් කරනවා. නාමල් රාජපක්ෂ මහත්තයාව තුන් පාරක් රිමාන්ඩ් කරා. යෝෂිත රාජපක්ෂ මහත්තයාව රිමාන්ඩ් කරා. තමන්ගේ බිරිඳව කීප වතාවක් කියලා පොලිසියේ විමර්ශන වලට කට උත්තර ගන්න එක්කන් ගියා. තමන්ගේ සහෝදරයව තුන් පාරක් රිමාන්ඩ් කරා. වර්තමාන ජනාධිපතිවරයාව නඩු ගණනාවකට යොමු කරා. මොකද ඩීල් එක? තමන්ගේ දූරු පුතුව රිමාන්ඩ් කරන ඩීල් එකක් තියෙනවද? මේ පැහැදිලිව බොරු ජනගත කරලා වංචා කරා කියලා දූෂණය කරා කියලා බොරු කියලා අද උසාවිය ඉදිරියට ගියාම ඔප්පු වෙලා තිනවා මේ ඔක්කොම බොරු කියලා. එහෙම නැතුව කිසිම කෙනෙක් කිසිම යහපාලන ආණ්ඩුවේ කෙනෙක් රාජපක්ෂ පවුලට අනුකම්පා කරේ නැහැ. රාජපක්ෂ ආධාරකරුවන්ට අනුකම්පා කරේ නැහැ. මම වගකීමෙන් කියන්නේ. ඒ දීපු දුක් ගින්දර ඒ කටුගත්වය ඒ ලැබපු අත්දැකීම් අපි ඔක්කොම ලැබුවා. ඒ පවුලත් එක්ක අපි ඉන්නකොට අපිව දැක්කා. මේ රටක් එක්සේසත් කරපු නායකයෙක් හැටියට ඒ අතිශය දරුණු දේශපාලන තීන්දුව තීරණ ගත්ත නායකයා මොන ආකාරයට විපාක මොන ආකාරයට ඒ විඳ වේදනාව අපි දැක්කා. දැන් හොඳම උදාහරණේ දැන් අපිට ඔබටයි මටයි ලෝකේ ඕන තරකට යන්න පුළුවන්. ලෝකේ ඕනම රටක අපිට සංචාරය කරන්න පුළුවන්. මම දකුණු කොරියාවට මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ගමන් කරා එක වෙලාවක රාජතාන්ත්‍රික සංචාරයකට විපක්ෂයේදී අපිට ඒ අවස්ථාවේ එතුමට ආරාධනා ලැබුණා යුරෝපයෙන්, ඇමරිකාවෙන්, ඉතාලියෙන්. 2015 පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිසියම් මොහොතක ඔය කියන රටවල් වලට ගිහිලා තියෙනවද? ඇයි ඔහුට යන්න අවස්ථාවක් නැද්ද? ඇයි ඔහු නොයන්නේ? ඔහු නොයන්නේ ඔහුට විරුද්ධ යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රටේ ආණ්ඩුව වලින්ම කරපු චෝදනා තියෙනවා. එතකොට අපිට ලෝකයේ ඕන තැනකට යන්න එන්න පුළුවන් ඒ නිදහස ඇති කරන්න ඔහු කැප කරලා තියෙන කැපකිරීම. ඔහු නායකයෙක් හැටියට ඔහු ගත්ත ඒ දේශපාලන තීන්දුව නිසා ඔහු දැඩි කැපකිරීමක් කළා තියෙනවා. ඔහුට ලෝකයේ අභිමත ස්ථානයක යන්න බෑ. ඔහු යුරෝපාකරයට යන්නේ නැහැ. ඔහු තමන්ට හිත මිතුරු තමන්ට ආරක්ෂාව දෙනවයි කියන විශ්වාස කරන ජපානයට, දකුණු කොරියාවට, ඉන්දියාවට, රුසියාවට, චීනයට ගමන් කරනවා. හැබැයි යුරෝපයේ කිසිම රටකට යන්නේ නැහැ. ඔහු ඒ කැපකිරීම කරන්නේ මේ රටේ සමස්ත ජනතාවට නිදහසේ නිවහල්ව මරණ බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදපු නිසා. ඉතින් ඒ කැපකිරීම ඒ මිසු කරා. දැන් මේ දලවත් මහත්මයා 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ගෙනාව 19 වෙනි සංශෝධනය. මේක 2019 ජනාධිපතිවරණයේ වෙලාවෙත් ඉතාමත් ලොකු මාතෘකාවක් බවට පත් වුණා. දැන්ටමත් මේක ගැන කතා කරනවා. මේක නැවත සංශෝධනය කරන්න 3/2 බලයක් ඔබතුමාලා ඉල්ලනවා. ඔබතුමා හිතන විදිහට මේ 19 වෙනි සංශෝධනය වෙනස් විය යුත්තේ මොන ආකාරයටද? 19 වෙනි සංශෝධනය පැහැදිලිවම ගෙනෙන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව මර්ධනය කරන්න. හොඳම උදාහරණේ මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත ඡන්දය ඉල්ලීමට ඇති හැකියාව සම්පූර්ණයෙන් අහිමි කරනවා. ඉන් අනතුරුව අපි ඡන්දය අවසාන දින දක්වා අපිට තිබ්බ ගැටලුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ද්විත්ව පුරවැසිභාවය. අදටත් බැසිල් රාජපක්ෂ මහත්මයා මැතිවරණ ක්‍රියාවලියට අනුගත වෙන්නේ නැහැ. එතකොට එයාට අවශ්‍ය වෙනවා ද්විත්ව පුරවැසියන් වෙන අයට මැතිවරණ ඉදිරිපත් වෙන්න බෑ කියන කාරණය ගෙනෙන්නේ. එතකොට එය හුදෙක්ම පෞද්ගලිකව යම්
පුද්ගල කණ්ඩායමක් දේශපාලන භූමියෙන් අතුගා දාන ගෙනාපු යෝජනා. ඒකම නාමල් රාජපක්ෂ මහත්මයා හදිසි හරි ඉතාමත් කඩිනමින් මෙරට නායකයා වෙන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියන සැකය මත අවුරුදු 30ක තිබ්බ අවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කාල සීමාව අවුරුදු 35 කරා. ඉතින් මේගේ අවශ්‍යතාවය උනේ පැහැදිලිව මේ 19 සංශෝධනය ගේනවා කියලා රාජපක්ෂවරුන්ට දේශපාලන කරනවට තියෙන ප්‍රස්තාව අඩු කිරීම. එතනින් එහාට ගිහිල්ලා ඒ අය තවත් පොරොන්දුවක් වුණා 19ත් එක 20 ගේනවා කියලා. 20 කියන්නේ මේ මනාප ක්‍රමය අවසන් කරන්න, මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න, වඩාත් සාධනීය සංශෝධනයක් එක්ක හැබි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවා කිය. හැබැයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක්ම හිතලුවක් විතරයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි. දැන් මේ සමාජයේ තවත් මතයක් ගොඩනැගෙමින් තියෙනවා ඉදිරි පාර්ලිමේන්තුවේ යවිය යුත්තේ උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන් කියන එක. ඔබතුමා හිතන විදියට ඉදිරි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන්ද? එහෙම නැත්නම් දේශප්‍රේමීන් පිරිසිදු චේතනාවෙන් මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන එදා ඉඳන් ගමත් එක්ක හිටපු, එදා ඉඳන්ම ජනතාවත් එක්ක හිටපු පිරිසක්ද මේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ? නෑ මේකේ යම් ආකාරයක සම්මිශ්‍රණයක් තියෙන්න ඕනේ. දැන් ඔබ දෙවෙනි කොටස වශයෙන් ඔබ දක්වන දේශපාලන එදා හිටපු පිරිස ඉදිරිපත් විය යුතු නම් ජනතාව මෙවැනි කතිකාවක් ඇති කරන්න ඕනේ නෑනේ. දේශීශුභාව එපා කියලා. එතන කොහරි තැන ගැටලුවක් තියෙනවා. ඉතින් මම කියන්නේ දේශීශුභාව එපා නෙමෙයි. නමුත් ඔය කියන වෘත්තිකයන් අවශ්‍යතාවයක් තියෙනවා. උගත් බුද්ධිමත් මව්බිමට ආදරය කරන. ඒකම මුදලට යට නොවෙන්න. උගත් බුද්ධිමත් උනත් කමන්නේ අද එක තරක හෙට එක තරක. අද විපක්ෂයේ හෙට කැබිනට් මණ්ඩලය නම් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලුම කාරණා සම්බන්ධයෙන් සම්මිශ්‍රණයක් එක්ක මේ රට මම හිතන්නේ ප්‍රමුඛතම කාර්යය වෙනවා මේ රටට ආදරය කරන්න. මේ රට ජනතාවට ආදරය කරන්න. මේ රටේ ජනතාවගේ පුරුෂාර්ථ අභිමතාර්ථ ඉෂ්ට කරන්න පුළුවන් පාලකයෝ අපි ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ මැතිසභයට ගියාට පස්සේ ජනතාව අමතක කළා. එතනින් සල්ලි ටිකක් අරගෙන තානාන්තරයකට ජනතාව පාවා දෙනවා නම් ඒක ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපේ වැඩසටහන සමග සහභාගී වෙච්ච නීතිඥ ප්‍රේමනාත් සිද්ධලවත් මහත්මයාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් මේ වගේම හරවත් වැඩසටහනක් සමගින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. මම ඉෂාන් වීරසූරිය. ආයුබෝවන්.